අලුත් පේපර් කට්ටලේ පටන් ගන්න බ්‍රහස්පතින්දාද? ඉකුරාදා. අපි අද 10 2 පත්‍රයේ සාකච්ඡා කරමු. ඒතර අදින් අපිට ප්‍රශ්න පත්‍ර කට්ටලේ ඉවර වෙනවා. ඒතර අලුත් ප්‍රශ්න පත්‍ර කට්ටලේ අපිට ඊට පස්සේ දවස් පන්තියේදී සාකච්ඡා කරන්න පුළුවන්. හරි. එතකොට පහත විස්තරය හොඳින් කියවන්න කියනවා. එක්තරා රාත්‍රියක කඳු මුදුන් වලට ඉහළින් වැහි වලාකුළු ඒකරාශී වන්නට විය. අහස ගුගුරු වලින් ධාරානිපාතේ වැසි ඇදහැලෙන්නට පටන් ගත්තේය. අගල් දියර පහරවල් උතුරුවමින් මහගස් මුලින් උදුරා දමමින් ජලය ගලා යන්නට විය. කළුගල් පර්වතයේ විශාල කොටසක් බිඳ දමමින් කැඩී ගිය කළුගලක් පටුමාව තරස් කරමින් අඳුරේම තෙත පොළොව මත පත් දිවි එහි රැඳුණු කියලා කියනවා. එතකොට මේ විස්තරයේ ඇසුරෙන් අපිට කියනවා ඡේදයේ ඇසුරෙන් දහවලක විරුද්ධ රාත්‍රියක පළවෙනි රාත්‍රියක කියනවා රාත්‍රියක කියලා නේ. රාත්‍රියක සර්. එන්ජොක්ටක් රාත්‍රියක ඊනකට කඳු මුදුන් වලට ඉහළින් ඒකරාශී වූයේ මොනවාද? වැහි වලාකුළු. නෑ පුතේ වැහි වලාකුළු නෙවෙයි වැහි වලාකුළු. හැබැයි වලාකුළු හරියට අකුරු ලියා ගන්න වැහි වලාකුළු. විශේෂණ පදයක්. ලකුණු කීයද? එක ගානේ. කලු සර්. කලු. වලාකුළු කියලා ගන්න බැරිද? වැහි වලාකුළු දෙවෙනි එකේ කඳු මහ වැහි කලු මහ සිය පහරක් නිපාත පුළුවන්ද? මහා මහ සිය විශාල පහරක් පුළුවන්ද සර්? පහරක් බෑ ඉතින් දිය පහර කියද්දී ඉන්නේ පුතේ මේ දිය කියන්නේ විශේෂණ පදය. කළු කළු මහ ලිව්වනේ. පටු සර් ධාරානිපාත පුළුවන්ද? ධාරානිපාත පුළුවන්. එක්තරා පුළුවන්ද සර්? පුළුවන්. එක්තරා පුළුවන්. අහස ගුගුරු වෙමින් ඇදහැල්ලට පටන් ගත්තේ මොනවාද? සර් ධාරානිපාත වැසි. ධාරානිපාත වැසි. සර් වැහි බින්දු පුළුවන්ද? බැරිද සර්? ධාරානිපාත වැසි විතරයි. සර් බයිනවා මට වයින් වැඳුනේ මොන කාලයේද? අතීත කාලය. අතීත එහෙම නැත්නම් අතීත කාලයට සර් අතීත කාලය බෑ. කුමන කාලයටද මං කිව්වේ? අතීතයට කියලා ලියන්න බෑ. අතීතයට පුළුවන්. මොකද්ද කළු ඉටි දෙකක් ආවා. ඔය පොඩි ඒවා මැසේජස් එනවා. WhatsApp එකේ මැසේජස් ඇතිනේ. අතීත කාලයට. මෙහෙමයි පුතේ. කුමන කාලයට අයත්ද? අර අපි කුමන දිසාවෙන්ද? මං කිව්වේ අග කෑල්ල නැතුව ලියන්න කියලා. ඒ විදිහට මේකෙත් අග කෑල්ල නැතුව ලියන්න. අග කෑල්ල දාගත්තම ඔය ගැටලු එනවා.
හරි යට යමු අපි. කෙටි ඇදපිල්ල කෙටි ඉස්පිල්ල පිළිවෙලින්. වැහි සර්. පුළුවන්. වැහි සර්. වැහි හරි. වෙන තියෙනවා නම් කියන්න. වැසි. වැසි පුළුවන්. තව හම්බුනා නම් කියන්න. රැඳුනි. මොනවාද? රැඳුනි. වැනි. වැනි කියලා වචනයක් හම්බුනාද? ඇද සර්. ඇද හැලෙන්නට කියන්නේ. ඇද කැඩි සර්. ඇද බෑ. ආයි කියන්නේ කැඩීද? මොකක්hari වැනි කියලා වචනයක් ආවා. කැඩී පුළුවන්. බෑ. කැඩී දීග්ගිස් පිළ කැඩී බෑ. කැඩි නෙවෙයි කැඩේනේ තියෙන එක බෑ. වැනි කියලා වචනයක් මේක නෑනේ. ඇද පුළුවන්ද සර්? අද බෑ පුතේ කෙටි ඉස්පිල නෑනේ. වැහි, වැසි, රැඳුනි. ඒ ටික තමයි. දූවිලි ඇවිස්සීමෙන් පරිසරය දූෂණය වේ. දූවිලි ඇවිස්සීමෙන් පරිසරය විනාශ වේ. දූෂණය වේ. අතීත කාලයට ගැහණියකට නායලාය. පිරිමියකට බිව්වේ බැරිද සර්? පිරිමියකට නෑලේ. නෙවෙයි පුතේ. මෙතන හල් කිරීමයි පාපිල්ලයි දෙකම ගැටලුවක් නැහැ. බිව්වෝය. ඒත් බෑ පුතේ. ඈ කියන්නේ බහුවචනයක් නෙවෙයිනේ. බිව්වාය. බිව්වේ බැරිද සර්? එය බෑ දෙයනේ. කොහොමද බිව්වේ කියලා දාන්නේ ඈ කියන ස්ත්‍රීලිංග පදයකට පුරුෂ ලිංග ආඛ්‍යාතයක්. ගැහණියකට පිරිමියෙකුට නේලය. නේලය දාන්න බෑ. ඈ කියන්නේ පිරිමියෙක් නෙමෙයි ස්ත්‍රීලිංග පදයක්. එහෙමනම් බිව්වාය. පැහැදිලිද? බිව්වෝය කියන්නේ බහුවචනයක් වෙන්න ඕනේ. එහෙනම් ඒකත් බෑ. බිව්වාය බීවාය කියලා නම් කියන්න පුළුවන්. තාත්තලා බහුවචන පළතුරු කෑවෝය. හරි. අම්මලා පළතුරු කෑවාය. බහුවචන කෑවාය කියන්න බෑ කෑවෝය වෙන්න ඕනි. ගංගා උතුරා ගැලුවෝය වැරදි පුතේ. ගංගා බහුවචන බව ඇත්ත. හැබැයි අප්‍රාණවාචී. උතුරා ගැලුවේ වැරදි. සේපාලිකා මල් වැරදි. නෑ කියන්නේ පුතේ. සේපාලිකා මල් බිම වැටෙයි. අප්‍රාණවාචී. වැරදි සර්. ඊනකට හෙට එනවා කිව්ව ඔබ අදම ඇවිත්. සිත. විස්මයත් ලකුණන්නේ. අන්තිමේට විස්මය ආදී ලකුණ සර්. හෙට එනවා කිව්ව ඔබ අද. එනවා කියපු තැනින් සර් තිත. නෑ. එනවා කියපු තැනට කොහොමද හිතක්? මේ විස්නාදී ලකුණ එන්නේ. මොකද පුතේ? නියු තැනට නෙවෙයිද
විශ්මයාදී ලකුණ එන්නේ? නෑ අගනේ කිව්තන්ට නෙවෙයි අගට එන්නේ හිත එනවා කිව්වා අදම ඇවිත් නිකන් අර හිතේ එකපාරම එනවා හැඟීමක් හිත එනවා කිව්වා අදම ඇවිත් එහෙමනේ කියන්නේ ඒතර අගට තිත තමයි දාන්නේ අග විශ්මයාදී ලකුණ තමයි අපිට දාන්න වෙන්නේ හරි අපි යන් යට දෙනවා ලකුණු දාගන්න පුතේ එක ගන්න හැම එකටම ලේඛකයා ලේඛක යෝ ලේඛකයෝ ගුරුවරයා ගුරුවරයෝ කියලා කියන්න පුළුවන් ගුරුවරු දෙකම පුළුවන් ගුරුවරයෝ කියලාත් කියන්න පුළුවන් සාමාන්‍ය අපි යොදන්නේ ගුරුවරු ඉරි අඳින්න ගිරවා ගස උඩ සිටියේය අතීත කාලෙන් කියන්නේ සිටියේය මාවලා නිවසට ආවෝය අතීත කාලය හිස්තැනට ගැලපෙන වචන වරන් තුලින් තෝරා යටින් ඉරක් අඳිමු වාද්‍ය තාලයට ගොයම් කපති ගොවියෝ ස්වරූපේ වෙන්න ඕනේ අනුත් ස්වරූපේ බෑ ගොවියෝ වරහන් තුලින් තෝරා ලියන්න ලවණ කියද්දී පුතේ දෙවනි ලවණ පළවෙනි ලවණගේ අදහස තොල් කියන එක නේද ලාවන්‍යා කියන්නේ ලකුණු කීයද? එක ගානේ මෙතන මේකේ අදහස තොල වගේ අදහස තමයි ලවණ කියන්නේ දෙවෙනි එක ආයෙත් හරි වෙල දාන්න බාල්දිය යන දෙයක් හඟවන නාම පදයකි හරි ඔව් දෙයක් ගවි නාම පදයක් පැන්සල යන ඒක වචන අප්‍රාණවාචී හරි තමයි යන සිදුවීමක් හරි සිදුවීමක් තමයි ඉබේ සිදුවෙන තුනම හරි ලකුණු එක ගානේ දාගන්න අයන්න කියන්නේ මේ ඉබේ සිදුවෙන දෙයක් හරි තුනම හරි ගේට් වේල් ලිඳ කියන්න සරුංගලට ඉංග්‍රීසියෙන් මෙතන පටන් ගන්න ඕනේ I want to dance මට අවශ්‍යයි නටන්න මට නටන්න ඕනේ මට ඕනේ නටන්න නේද එහෙම අදහසක් I am going out I am going out මම එළියට යමින් ඉන්නේ මම එළියට යමින් ඉන්නවා මම එළියට යමින් සිටිමි මම එළියට යමි I am going out තිරවුංගල් අරින්න තිරවුංගල් කියන්නේ අරින්න ඉංග්‍රීසි වදින්නේ කකුල සෝදන්න
කාල් කළු උංගල්. කාල් කළු උංගල්. මේ වෙනකන් එකකට එක ගානේ දැන් ලකුණු දෙක ගානේ ගණන් වලට 3800 3600 3800 3200 ලකුණු දෙකයි දෙකටම. එතන දෙකයි තියෙන්නේ. ප්‍රශ්නෙට දෙකයි. 4 බැගින් පේලි 6ක් 24යි. ඉක්මනින් කතා කරමු ලේසිනේ. 8 බැගින් 4ක් 32යි. එකතුව 56යි. සර් කියන්නේ. අහන්න. රෝද දෙකෙන් බර අහනවා. එහෙනම් එකතු කරමු. 750යි 500යි 1250යි මම 250යි G ලියා ගත්තා. එතකොට එක යනවා එහා පැත්තට කිලෝග්‍රෑම් 10ක් 6යි kg 250යි g 2යි 1යි 3යි 6යි 6යි kg සර් 6යි kg 6යි kg 350 ඒවා 10ක් 3500යි 3500 භාගයක් 1750යි. එකයි kg 750යි sorry එකයි ml නේ එකයි l එකයි l ml උත් නෙවෙයි 750 750යි ml එකක් පුළුවන් දෙකයි 20න් 60ක් කියන පුතේ මෙතන 220යි 220න් 60ක් කියන්නේ 160යි. ඒ කියන්නේ 1යි m 60යි cm හෝ 160යි ඉතිරි කොටසනේ අහන්නේ අඩු කරන්න තිබුණේ. අඳුරු කරලා තියෙන පුතේ 2යි 4යි 6යි 8යි අඳුරු කරලා තියෙන 8න් එක. 8න් එකයි සර් කියන්න පුතේ. සර් අහන්නේ තියෙන්නේ. 16 වෙනි ප්‍රශ්නේ එකක් වැරදුනොත් ලකුණු එකක් දෙනවද? පුළුවන් එකක් ගන්න පුළුවන්. හා සර් දෙකක් තියෙනවනේ එකක් කරදුනොත් එකක් ගන්න පුළුවන් එතන. අටයි තියෙන නිවසින් පිටත් වූ පෙරවරු 8යි තියෙන නිවසින් පිටත් වෙච්ච කෙනෙක් පැය 3කට පසු කියන පුතේ 9යි තියෙ 10යි තියෙ 11යි තියෙ. පෙරවරු 11යි තියෙ. පෙරවරු කියලා දැම්මත් හරිද සර්? මොකද්ද? පේතිතක් ව නම් පුතේ වැරදි. 11යි තියෙනයි එහෙමනම් පුළුවන්. පේතිතක් ව තිතක් 11යි තියෙ විතරක් බෑ පුතේ. පේතිතක් ව තිතක් වෙන්න ඕනේ. හේතුව අපි දන්නවා මෙතන පෙරවරු කියලා. එහෙනම් පෙරවරු කියද්දී කෙටි කරනවා නම් පුතේ ප්‍රවේශමෙන් මේ වයන්නට පස්සේ තිත අමතක වෙනවා. ඒකම ගාරව ගන්න එපා. 240 ගොඩවල් 6කට 40 ගන්නනේ. 40යි 4 වරක් 6 24 40යි. 1228යි 946යි දෙකේම එකතුව 28යි අතන 8යි 6න් 14න් 4 එකක් ඉදිරි 3යි 4යි 7යි මෙතන 9යි 1යි 1974යි සර් අඩු කරාම පුතේ 16න් 8ක් අඩු කරාම 6යි 6යි 17න් 9ක් අඩු කරාම 17න් 9ක් 8යි 8න් 4ක් 4යි 88 සර් 488 නෙවෙයිද? හරි 488 තමයි. අතන මම වරද්ද ගත්තා. 6 නෙවෙයි 88. ඊළඟට 15ට එකක් වැඩි සංඛ්‍යාව කියන්නේ 16 නේ.
ඔව් සර්. XBI. ඔයා කැමති නම් කැපිටල්. සිම්පල්. රෝමි ලක්කන් සිම්පල් කැපිටල් ඕන එකකින් ලියන්න පුළුවන්. මේ ඝන වස්තුව කියනවා ඝන කාබය. ඝන කාබය අකුරු බලන්න. ඝන කාබය. සර් පිල්ලමක් අඩු වුණොත් ඒකට ලකුණු එකයිද? ඒ වගේ එකක් වට දෙන්න පුළුවන්. දෙන්නේ නැහැ. ඝන කාබය කියද්දී ඝන කබය ලියලා තිබුණොත් ලකුණු බිඳුවයි. සිංහල නෙවෙයි පුතේ ගණන් වල මේ වගේ තැනකදී අකුරු වෙනස් නම් ඒකේ ලකුණු දෙකම දෙන්නේ නැහැ ඉතින්. සීනු කිලෝ එකම 140යි නම් ලාභයි. රජේ දෙනවා කියපු මිලට. ඒ අනුව 500ක් ගෙනවොත් පුතේ 140න් භාගයක් 70යි. 70යි. උඩ රුපියල් දින නිසා අපි රුපියල් ලියන්න ඕනේ නැතුව උත්තර ලිව්වට කමක් නැහනේ. ලියන්න එපා මේකේ. උඩ රුපියල් සබ් දීලා තියෙනවනේ. එතන මේ වගුවකදී රුපියල් ලියන්නේ නැහැ අපි. උඩ දීලා තියෙනවනේ. ඊළඟට 160යි නම් පුතේ 320යි කියන්නේ පරිප්පු. හැබැයි මේ උඩේ එකේ පොඩි දෙකයි. මම දෙකයි කියන එක පිළිගන්නේ නැහැ පුතේ. දෙකයි kg. 2 kg තිබීම තමයි හැබැයි අඩුවක් තියෙනවා. මෙතන අඩුවක් තියෙනවා. මෙතන g දාලා දෙන්න ඕනේ අපිට. ඒක දාලා නැහැ. ඒක පේපරේ වැරද්දා. ඉතින් ඒක පේපරේ වැරද්දා තිබුණා කියලා මට මේකට හරියක් දෙන්න බෑ ඔයාලට. 2 kg. ලකුණු 4ක් තියෙනවා. මේකට 2යි මේකට 2යි 4ක්. 2 kg වෙන්න ඕනේ පුතේ. කිලෝග්‍රෑම් එක මිල මෙච්චරයි ප්‍රමාණය කොච්චරද කියලා දාන්න ඕනේ. ඒක කිලෝග්‍රෑම් විය යුතුයි. උඩ ඒකේ අඩුවක් තියෙනවා. ඒක පැහැදිලි පේපරේ අඩුවක් තියෙන එක. ඒ කියලා යට එක ඔයාලා kg නොදා දෙක විතර ලියන්න බෑ. මම මෙතන මොන හරි මේ අපි හිතමු මොකක් හරි කේක් ගෙඩි හරි මොන හරි කියලා. එහෙම තිබ්බනම් මොන හරි නැත්තම් මොන හරි බනිස් ගෙඩි එච්චර මිලක් නම් වෙන්නේ නැහැ. පොල් ගෙඩි හරි කියලා. එතකොට වටක් ගෙඩියක් කිමුකෝ ලොකු ගෙඩියක්. එතකොට ඕනනම් අපිට මේ කිලෝ නැතුව ගෙඩි ප්‍රමාණය 2යි කියලා හිතන්න තිබුණා එහෙම. එහෙම එකක් නෙවෙයි මේක කිලෝ දෙකක්නේ. කිලෝ ලියන්න ඕන. 80න් 4න් කඩ නරක් වුණා කියන්නේ 84ට බෙදතුලේ 20ක්. එහෙනම් හොඳ අඹ 20ක් ඉවත් කරා කියන්නේ ඉතුරු වෙනවා 60යි. 60යි. මිතුරන් බෙදනවා පුතේ 6 දෙනෙක්ට 66 ගාන බෙදුවම එක්කෙනෙක්ට 10යි. 10යි. එතනත් ලකුණු 4යි. 10යි. ලකුණු 4යි එතන. පිටගැස්ම වැළැක්වීම සඳහා භාවිතා කරන ඖෂධ ශාකය. වෙනිවැල්. වෙනිවැල් ගැට. වෙනිවැල් ගැට තමයි තම්බලා දෙන්නේ. වෙනිවැල් ගැට. තම්බලා දෙනවා. හරීම පැනිම වෙන්නයිනේ. බිල දිනවනේ. පැන්නයි නේද? ඔව් සර්. ඒක තමයි. ඔව් සර්. පැන්නයි. පැනිම පැන්නයි මී පැණි වගේනේ බිව්වම වෙනිවැල් ගැට තම්බලා බිව්වම. ඔව් සර්. තිත්තයි සර් ඒවා. ඒක තමයි. තිත්තම තිත්තයි නේද? හැබැයි පුතේ ඖෂධයක් තිත්ත වුණාට වෙනිවැල් ගැට මේ පිට ගැස්මෙන් සාමාන්‍යයෙන් හොඳයි. ඒක තමයි දැන් ඕක කියලා තියෙනවා. වරක්කලේ භාවිතා කරන කර්මාන්තය. ඒක දෙන්නත් තමයි. වඩු කර්මාන්තය. වඩු කර්මාන්තය. පරාලයක් පසාරු කරන යන්නට සිදුරක් විදීමට සුදුසු උපකරණය. බුරුමය. බුරුමය. දැන් නම් බුරුමය පාවිච්චි කරන්නේ පුතේ ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එක පාවිච්චි කරනවා නේ. ඩ්‍රිල් එක කියන්නේ පුතේ පරිසරයට ලකුණු කීයක් හම්බෙනවද? 1යි. බදාම හා කොන්ක්‍රීට් මිශ්‍ර කරන එක ගානේ. බදාම හා කොන්ක්‍රීට් මිශ්‍ර කරන්න පුළුවන්. සවල. සවල. සවනේ. සවල. පිටි හැලීම සඳහා සුදුසු උපකරණය පෙනේරය. පෙනහෙරය කියලා තියෙන්නේ. ඉතින් අපි පෙනහෙරේනේ අපි දන්නේ. බ්ලැන්කට් මැස්ම වඩා සුදුසු වන්නේ
පාටියට බොත්තම් කාසියක් වාටියට වාටි මැස්ම ඒ පුතේ ලේන්සුවක වටේ අලංකාර කරගන්න. වාටියට නෙවෙයි ඒක අහන්නේ. ඇඳුම් වාටය මසා ඈ පුතේ ගැනීමටය. ඇඳුමක වාටිය මහන්නේ වාටි මැස්ම. වාටි මැස්ම බොත්තම් කාසියක් මහන්න තමයි පුතේ බ්ලැන්කට් මැස්ම. පටලවා ගන්න එපා. අපි ලේන්සුවක වටේට ගහනවා. ඒ වටේ අලංකාර කරගන්න ඒක අලංකාර මැස්මකින් තමයි බ්ලැන්කට් මැස්ම ගහන්නේ. අවුවේ වේලා කල්තබා ගත හැකි ආහාරය. දෙහි දෙහි සහි දෙහි දෙහි අවුවේ වේලලා කල් තියා ගන්නවා තමයි. මෙතන හැබැයි මෙහෙමයි අපිට දැන් වැඩේ තියෙන්නේ දෙහිත් දීලා මේ වීත් දීලා. සෑලුණු දාන්න නැතුව වේලන්නේ නැහනේ දෙහි. අනේ ඒ ගැටලුව තමයි තියෙන්නේ පුතේ. තක්කාලි කොහොමද ජෑම් දාලා තියන්නේ මිනි සෝස් හදලා දෙහි පුතේ ලුණු දාලානේ වේලන්නේ. එතකොට මේ ගැටලුවත් එක දැන් වී දෙනවනේ. ඒතර වී ධාන්‍යයක් අවුවේ වේලලා තමයි කල් තියාගන්නේ. නැත්නම් තෙත පිටි තිබ්බොත් වී සවුත් වෙනවා. ඒ හින්දා වී තියෙන හින්දා මම මෙතන වී තෝරනවා. හැබැයි වී නොතිබුණා නම් මේකට මෙතන ගැලපෙන්නේ නැති උත්තරයක් තියෙනවා නම් මම දෙහි තෝරනවා. පැහැදිලිද? හැබැයි මට දැන් වී දීලානේ. දීපු හින්දා මට දෙහි තෝරන්න විදියක් නැහැ මම වී තෝරනවා. මෙතන දුන්නොත් අපි මොන හරි මොනවාද වෙන මෙතන දෙන්නේ නැති මේ කොස්සට හරි මොන හරි දුන්නා කිමු. ඒවල දෙහි තෝරන්න දුන්නේ නැතිද? අටකොස් ඔව් ඒකත් පුළුවන්. කොස්සට කිව්වට අටුකොස් තම්බලානේ. ඒ තම්බලා වෙලන්නේ. අටුකොස් කියන්නේ දාලා හදා ගන්නවා. උත්තරේ වෙයි. මෙතන උත්තරේ බී පැහැදිලිව. මීයාගේ ඇඟේ වසන මැක්කෝ කිව්වේ වැඩ දෙන්නේ. මහා මාරියා සර්. නාමාරිය. ඇස්වදාව සාමාන්‍යයෙන් බෝ වෙන්නේ කොහොමද? ඇස් අමාරුව. අර කොඳුරු වැවුවම කොඳුරු වැවුවා. කොඳුරු වහන එක බලපානවා. කොලරාව නම් අපිරිසුදු ජලය. මදුරුවන් මර්ධනය කිරීමේ සුදුසුම ක්‍රමය. අපට පරිසරයේ ජලය මදුරු කීටයන් විනාශ කරනවා. පියාඹන මදුරුවන් විනාශ කරන එකවත් ඉවර කරගන්න බෑ අපිට කවදාවත්. හැබැයි අරකින් පුළුවන්. ගමනාගමන සඳහා වැඩියෙන් පාපැදි භාවිතය සම්බන්ධ වැරදි පරිසර දූෂණය අඩු කරගන්න පුළුවන් පාපැදි භාවිතයෙන්. ගමනාගමන විලම අඩු කරගන්න පුළුවන්. අනතුරු හැබැයි අඩු කරගන්න ඕන කියලා කියන්න බෑ පුතේ. වෙනවා. අනතුරු වැඩි වෙනවා. වැටෙන්න තුවාල එන්න පුළුවන් නේ. ඒකේ ආරක්ෂාව අඩුයි. අංක 3. කෙලින්ම පාත්‍රයේ සිටින බෝග වර්ගයේ. 38ට කීයද? බණ්ඩක්කා. 38ට ආවේ උත්තරේ 3නේ. අල සිටවා පැන ලබා ගන්නේ. අර්ථාපල් නේ. බතල අල හිටවන්නේ නැහැ පුතේ. බතල දඬු. අර්ථාපල්. ඒ කියන්නේ අපි කන අල චුම්බක වලට අදාළ වැරදි ප්‍රකාශයනේ. චුම්බක දෙකක උතුරු කෙරවල ලං කර විට ආකර්ෂණය වේ. වෙන්නේ නැහැ පුතේ. උතුරු කෙරවල් දෙක ලං කරාම විකර්ෂණය නැත් වෙනවා. ක්ෂණය වෙනවා සර්. මාරු කළ ඇලුවොත් තමයි ආකර්ෂණය වෙන්නේ. ගෙවත් උතුරයි දකුණු આવත් ආකර්ෂණය වෙනවා. මාරු කළ ගත්තොත් ඇලෙනවා නැත්නම් ඈත් වෙනවා. සාමාන්‍ය ගෙවත්ත තියෙන ලෝම්පස්නේ. ලෝම්පස කියලාත් කියනවා. සිදුරු කැමරාවකින් පේන අංක එක උඩු යටි කුරු වෙලා පේන සිදුරු කැමරාවකින්. 1. දිනපතා පුවත්පත් අවසාන පිටුවේ බොහෝ විට ක්‍රීඩා තොරතුරුය. ක්‍රීඩා තොරතුරු ක්‍රීඩා තොරතුරුය. මෙරට වෙසෙන ඔබේ පෑනේ කියන්නේ පත්තරයක දාන පිළිවෙල කියන්නකෝ.
එහෙම ලොකු පිළිවෙලක් නෑ. අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ප්‍රධාන පුවත මුල් පිටුවේ. සර් 45ට උත්තරේ මොකද්ද? ක්‍රීඩා තොරතුරු. ප්‍රධාන පුවත මුල් පිටුවේ. ක්‍රීඩා පුවත් අවසාන පිටුවේ. උතර අනෙකුත් පුවත් ටික තමයි පුතේ මැද පිටුවල යන්නේ. ඕක තමයි ඔය ප්‍රශ්න ටික තමයි අහන්නේ. මුල් පුවත කොහෙද තියෙන්නේ කියලා අහන එක පළවෙනි පිටුවේ. ක්‍රීඩා පුවත් කොහෙද තියෙනවා අහන. ඒක අවසාන පිටුවේ. ඔය දෙක තමයි අහන්නේ පුතේ. පොදු ප්‍රශ්නේ බොහෝ වෙලාවට පත්තරයක තියෙන එකකින් ඕක තමයි අහන්නේ. වෙනද අනිත් ඒ වගේ එහෙම කියන්න බෑ පුතේ. එහෙම සම්බන්ධයක් නෑ. අර අවසාන පිටුව ක්‍රීඩා පුවත් සඳහා බොහෝ වෙලාවට වෙන් වෙනවා. යම් ප්‍රදේශයක ජල බීතිකාව සඳහා එන්නත් කරන දිනේ ජනතාව දැනුම් සඳහා යෝග්‍ය ප්‍රදේශයකට හින්දා එලවුන්ස් එකක්. 46 සාකච්ඡා කරේ නැද්ද? දැන් කතා කරමු. මෙරට වෙසෙන ඔබේ පෑනේ මිතුරු. දැන් කතා කරමු. මෙරට වෙසෙන ඔබේ පෑනේ මිතුරු. කවුද පුතේ පෑනේ මිතුරෙක් කියන්නේ? ලියුමක් නෑ. ඔයාගේ යාළුවෙක් තමයි. හැබැයි ඔයා නිතර හම්බ වෙන ඉස්කෝලේ යාළුවෙක් නෙවෙයි යා. දුර ඈතක යාළුවෙක් සමහරට එයා දැකලත් නෑ. ඔයා යත් එක්ක සම්බන්ධ වෙන්නේ මුහුදු තැපැල. ඉන්නකෝ. ඔයා යත් එක්ක බොහෝ වෙලාවට සම්බන්ධ වෙන්නේ ලියුම් වලින්. ඒතර ලියුම් වලින් ගනුදෙනු කරන කෙනෙක් තමයි ඔය පෑනේ මිතුරෙක් කියලා කියන්නේ. එයාත් එක්ක ලියනකොට මොන හරි ක්‍රමයකට එයාත් එක්ක කුමාරු කර ගන්නවා යාළුවෙක් දුර කෙනෙක්. හැබැයි මොකද්ද? අකුරු මන්ද මොකද්ද ඔයා කියන්නේ කියලා අකුරු කිව්වේ? ඒ කියන්නේ ප්‍රශ්නේ පිළිතුර අකුරුනේ. ඕ ඉතින් අකුරු කියලා උත්තරයක් කොහෙවත් නැහනේ. පෑනේ මිතුරකු දන්දා පෙරහැරේ පින්තූරයක් හැකි ඉක්මනින් එවන ලෙස ඔබගෙන් ඉල්ලීමක් කරනවා. බලන්න පුතේ මොකක් හරි පටලවගෙන නැතිවා. එතකොට ඒ සඳහා ඔබට ඉන්න ඒ සඳහා ඔබට ගත හැකි මෙහෙමයි පුතේ මෙරට වෙසනේ. ඒ කියන්නේ මේ රටේ පිර රට කෙනෙක් නෙවෙයි පුතේ. එතකොට මුහුදු තැපැල කියන්නේ පුතේ මුහුදේ නැව් හරහා යන තැපැල්. ගුවන් තැපැල කියන්නේ ගුවන් යානා හරහා යන තැපැල්. ඒවා පිට රටට යවන්න. හැබැයි පුතේ පිට රටවත් වඩා ලේසි පුතේ විද්‍යුත් තැපැල එහෙම නැත්නම් ඊමේල්. ඔයාලගේ ෆෝන් එකේ තියෙන පුතේ මැසේජර් පුළුවන් සර්. messages ඔව් Gmail කියලා එකක් තියෙනවද කලද? ඔකේ තියෙන Gmail. ඒක හරහා ඊමේල් පණිවිඩය යවන්න පුළුවන්. එහෙම නැත්නම් විද්‍යුත් තැපැල් යවන්න පුළුවන්. ෆොටෝ ඇටච් කරන්න පුළුවන්. වීඩියෝ අනම්මනම් ඕන දෙයක් පුළුවන්. හැබැයි පොඩි තියෙනවා ප්‍රමාණයක් විද්‍යුත් තැපැල්. තැපැල් පෙට්ටියක සඳහන් කර ඇති දෙය. ලිපි ගන්නා වේලාව, ලිපි ගන්නා දිනේ විවෘත කරන්නාගේ නම. මොකක්ද තියෙන්නේ? ලිපි ගන්නා දවස ගානේ ලිපි ගන්න කීයද කියලා ලියලා තියෙනවා. එච්චරයි. ලිපි ගන්න දිනේ ඕනේ නැහැ පුතේ. හැමදාම ගන්නවා කියන්නේ සතිය දවස් තැපැල් විවෘත දවස්වල ගන්නවා. විවෘත කරන්නාගේ නමක් එහෙම එකක් නැහැ. ලිපි ගන්නා වේලාව තමයි තියෙන්නේ. සීගිරි හැදුවේ කවුද? කාශ්‍යප රජතුමා. මිහින්තලාවේ දැකගත හැකි නොහැකි වන්නේ. මිහින්තලාවේ කුට්ටම් පොකුණ තියෙන පුතේ අනුරාධපුරයේ මහමෙවුනාවේ අබේගිරි විහාරයේ ආසන්නයේ සමාධි පිළිමයට කිට්ටුවේ කුට්ටම් පොකුණ. පොළොන්නරු ජේතවන විහාර භූමිය තුල පිහිටා ඇති පොකුණක්. පොළොන්නරු ජේතවන විහාරය තුල නෙළුම් පොකුණ. අර එදා ඇහුවනේ නෙළුම් පොකුණ රඟහල නේද කියලා. පොකුණක් තියෙනවා නෙළුම් පොකුණ. කතරගම පූජනීයගේ අයත් වන්නේ. කතරගම අයත් වෙන්නේ කොහෙද? ඌව පළාතට. අපිට ඌව පළාතට. බසවක් කුළුම ඉදි කරේ
Pandukabe Raju. මහසෙන් රජතුමා ඉදි කළ වැව මහසෙන් රජතුමා මින්නේරිය ඉදිරියට කළකවන පුතේ පස්සේ නේද? මින්නේරිය. ශ්‍රී ලංකාවේ මුල්ම තේගස රෝපණය කළ ස්ථානය. පේරාදෙණිය උද්භිද උද්‍යානය. පේරාදෙණිය උද්දිත උද්‍යානය. මේකේ මෙහෙමයි මේ නම් පුතේ නිර්දේශ ටිකක් ඉස්සරහට ගිහිල්ලා බයෝබැබ් ගසේ නිජබිම කොහෙන්ද ගෙනාවේ? අහලා තියෙනවද බයෝබැබ් ගස ගැන? මන්නාරම මැඩගස්කරයෙන් පුතේ කියනවා තියෙන්නේ. මැඩගස්කරේ. ඕක ඔයාලගේ විෂය නිර්දේශ තියෙනවා පුතේ තාම උගන්වලා නැහැ. තුන්වෙනි වාරේ තියෙන්නේ. කැප්ටන් ඩෝසන් කුල්න කොහෙද ඉදි කරලා තියෙන්නේ? කඩුගන්නාවේ. ශ්‍රී ලංකාවේ මුල්ම රබර් ගස කොහෙද තියෙන්නේ? ගම්පහ හෙන්රත්ගොඩ උද්‍යාන උද්‍යානයේ. දූරතිස්ස වැව පස්සබ රජතුමා. සද්ධාතිස්ස රජතුමානේ. සද්ධාතිස්ස රජතුමා. හරි. එතකොට අද මාතෘකාව මහා වැස්සකට පසු කියන එක අපි බලමු ඔයාලා දීපුවා කොහොමද කියලා. මතීසක රචනා තමයි මුලින්ම හම්බ වෙන්නේ මහා වැස්සට පසු. මහා මාර්ගයට නයි. පුතේ එකක්. මහා වැස්සට පසු තමයි අපේ රචනාව. එතකොට මේක අතීත කාලය. මහා වැස්සකට පසු. මහා වැස්සකට පසු. අතීත කාල තමයි. එතකොට පුතේ අර හිතේ තියන් ලියන්න එපා. ඒ වචනේ ඇතුළත් කරමු මේකට මහා වැස්සට පසු කියන කාරණේ. එහෙම නැතු වුණොත් මේ සාර්ථක නැති වෙනවා. දැන් මෙයා ලියලා මහා මාර්ගයේ ගස් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වුණි. හැබැයි පුතේ මතීස හංගලා ලියලා අර මහා වැස්සට පසු කියලා මේක එකතු කරා නම් හොඳයි. ඇලදොල ගංගා පිරී ඉතිරී ගියේ එන්න වතුර ප්‍රමාණය වැඩි වුණා. පළවෙනි වාක්‍ය දෙක හොඳයි. අවසානයේ ටිකක් අර එන්න කියන කාරණේ ඔයා පළවෙනි එක ඇතුළත් කරලා නැහැ මහා වැස්සට පසු කියන කාරණේ. සමාජ ශිෂ්‍යත්ව මේක ලකුණු බිඳුවක් වෙන්න පුළුවන් මම ලකුණු ප්‍රමාණයක් දෙන්නම්. පළවෙනි එක ලකුණක් අඩු කරනවා දෙවෙනි එක ලකුණු දෙකක් දෙන්නම්. ලකුණු 3ක් දෙන්නම් මතීසට. හිමාස් දෙනුවන් වැස්සෙන් පසු මුළු මිදුල පුරා වතුර පිරී තිබේ. මහා වැස්සෙන් පසු කිව්වනම් අපි විසින් පාකර හැරි කඩදාසි බෝට්ටු දියවී ඇත. අපි නෙවෙයි පුතේ අප විසින්. මිනිසුන් කුඩ ඉහලාගෙන පාරේ ගමන් කරති. මිනිසුන් ගමන් කරති කියන්න බෑ. පළවෙනි එකට එක ලකුණක් දෙන්න. හිමාස්ට එක ලකුණ එතකොට. අධීස ගීසිතු මහා වැස්සට පස පොළව තෙත් වී මඩවලවල් ඇති වී විනාශ වුනි. මහා වැස්සට පසු පොළව තෙත් වී මඩවලවල් ඇති වී විනාශ වුනි. ගංගාවල විශාල ප්‍රමාණයක් ජලය වැඩි වී තිබුණි. වැස්සෙන් පසු ගස්කොළන් ප්‍රාණවත් වී සරුසාරව එළිය ගෙන දුනි.
සේතන සරුසාරයට නෙවෙයි පරිසරයට. පරිසරයට එළියගෙන දුන්නේ. හොඳයි මට මේ දෙවෙනි එකේ පොඩ්ඩක් ගැළපීමක් නෑ වගේ හිතෙනවා. ගංගාවල විශාල ප්‍රමාණයක් ජලය වැඩි වී තිබුණි. ඔව් ලකුණු 6ම දෙන්න පුළුවන්. මිනුක මහ වැස්සෙන් පසු පරිසර භූමිය මඩ වී තිබුණි. ඇලදොල ගංගා. ඒ පුතේ මේ ගංගා කියද්දී ඉතින් අනේ මන් දන්නේ මේක කීවතාවක් කියලා තියෙනවද කියලා සංඥකේ දාන්න එපා කියලා. ජලයෙන් පිරී තිබුණි. මහ වැස්සෙන් පසු සිසිලස දැනුනි. ගංගා කියද්දී ගැටලුවක් තියෙනවා. මේ පොඩි දෙවෙනි එකේ සම්බන්ධ ගිලී ගියානේ. ආයෙ තුන්වෙනි එකේ මහ වැස්සෙන් කියලා ලියනවා. ඒ අර නොගැලපීම මෙතන තියෙනවා පුතේ. ලකුණු 4ක් දෙන්න. වෙනුෂි මහ වැස්සට පසු මිදුලෙහි වැවකමින් මඩ වතුර පිරී තිබුණි. පුංචි ළමයි ගලා යන වතුරේ අලංකාර කඩදාසිවරු සාදා යවති. කැදලිවල සිටි කුරුල්ලන් කෑම සොයා එහෙ මේ පියාඹයි. කුරුල්ලන් පියාඹයි කියන්න බෑ පුතේ. පළවෙනි දෙක විතරයි ලකුණු 4යි. වෙනුෂිට. මේ කාගේද පුතේ රචනාව මේක? මහ වැස්සකට පසු මුළු පරිසරයම නිහඬ වේ. නිවස වටා ඇති මිදුල පුරා ජලය පිරී ඇත. පාර දෙපස ඇති කානු පුරා ජලය ගලා බසී. මගේ සර්. ඒක තේරුම් තමයි නම්බරේ වෙනස් කරලා තියෙන්නේ. හා. මම තේරුම් ගන්නවා. සර් මෙන්න මට අතීත කාලේ කිව්වනම් මොකද වෙනසි? රචනාව කිව්වනම් ලෙෆ්ට් වෙන්නද? අහගෙන ඉමු පුතේ තාම 7 උනේ නෑ. චුට්ටක් අහමු. ඇයි දන්නවද? අදහස ගන්න ඕනේ. අහගෙන ඉමු. හා සර්. ගොඩක් නෑ මම හිතන්නේ මේක ටිකයි දාලා තිබුණේ. මම දැක් විදියට. මේ අද දාපු ටිකනේ මේ කියවගෙන යන්නේ. අරකේ ගොඩක් තිබුණා අද ටිකයි දාලා තිබුණේ. මේ අදහස ගම් පුතේ ඉන්න පොඩ්ඩක් අනිත් අය හරි වාක්‍ය දෙක තුනක් ඔළුවට යන්න ඕනේ. එහෙනම් අහගමු. අනිත් එක මට ඔයාලා ලකුණු ගන්නත් ඕනේ අද. ඔයාලා ලකුණු හදා ගන්න. දැන් කවුරුත් යන්න එපා. ලකුණු ප්‍රමාණය අහන්නත් ඕනේ. මේ සෙවමිනේ එහෙනම් අතීත කාල වාක්‍ය නෙවෙයි වර්තමාන කාල තේරුම් ගන්න පුතේ මේ ලිව්වේ දුවිදු මහ වැස්සට පසු පොළොව මඩ වතුරෙන් පිරී ගියේය මැලවී තිබූ ගස්කොළන් වර්ෂාවෙන් පසු ප්‍රාණවත් ලෙස පෙනී තිබුණි මහ වැස්සෙන් පසුව පරිසරයේම අලංකාරව තිබුණි අවසානයේ ගැන යන මෘදුජ නෙවෙයි පුතේ මෘදුජද සර් ලකුණු නැද්ද? උස. ලකුණු අහන්න නේ කලබල නැතුව ඉන්න මේ තාම රචනාව කියලා ඉවර නැහැ මෘදුජ ජන ලකුණු 6ම දෙන්න පුළුවන් චමත් මහ වැස්සෙන් පසු මුළු පරිසරයේම අමුතු වෙනසක් ඇතිවිය. පරිසරයේම නෙවෙයි පුතේ පරිසරයේ තිබිය. කන කමක් නැහැ එතන. මිදුල වතුරෙන් පිරී එම වතුර ගලා බසිනු දැක ගැනීමට හැකි වුණිවත් වෙන්න ඕනි. ගස්කොළන් නව ජීවියක් ලැබී ලස්සනට දිස් උනි. පළවෙනි එක විතරක් ලකුණු දෙක දෙන්න. අනිත් දෙක මදි. වර්තමාන කාලයට ඇවිල්ලා. සර් අභිමාන්ගේ රචනා කිව්වද මං කට්ටු. සර් ඕක නෙවෙයි. එහෙනම් මොකද්ද? ඔයිට වඩා තව එකක් දැම්මා. ඒක තමයි රචනා දෙක තුන දාන්න එපා. මහ වැස්සට පසු ඇලදොල පිරී ඉතිරි යයි. ගස්වැල් ප්‍රාණයක් ලබන්නේ මහ වැස්සෙන් පසුය. පුතේ වර්තමාන කාලේ බෑනේ.
මහා වැස්සෙන් පසු මේක පුදුම කරුණයක් තියෙන්නේ. අයිතික කරගන්නකෝ මම ආයෙ වතාවක් කියන්නේ නැහැ පුතේ ආයෙ අයින් කරලා දානවා මේ ක්ලාස් එකේ මට මෙතන මේ කාලේ වර්තමාන කාලේ ගැටලුවක් නැහැ කියලා හිතනවා පුතේ මහා වැස්සෙන් පසු අපිට අතීත කාලයට ආ යුතුයි කියලා නෑ එහෙම ගැටලුවක් නැහැ පුතේ. මහා වැස්සෙන් පසු දකින්න පුළුවන් දැකගත හැක කියන කාරණේ අපි ලියන්න පුළුවන්. තාල්ලු කරා මේක. ෆෝන් එක. සුනීත් නිම සඳිති. ඒ සුනීත් නිකර කනා කිව්වද? ඉන්නේ පුතා පුතේ ආපහු මූලේ ඉඳලා යනවා අපි. සර්දාසුන්ගේ රජනාව නැද්ද? අනේ කෑ ගහන්න නැතුව අහගෙන ඉන්නකෝ. මම ආපහු කියනවා මුලින් ඉඳලා දැන් අර මට මේ අතීත කාල වාක්‍ය විතරක් වුණා පුතේ අතීත කාලේ වර්තමාන කාල වාක්‍යත් විතර ගන්න පුළුවන්. දැන් ආපහු අහගන්න. හරි. මතීසගේ ලකුණු ප්‍රමාණය ගැටලුවක් නැහැ පුතේ මම වාට ලකුණු දුන්නේ 3යි නේද? ඔව් 3යි. ඔව් සර්. ඒක ගැටලුවක් නැහැ වෙනසක් නැහැ. නැවත පොඩ්ඩක් ආපහු මේ බලන් යන්නේ. අතීත කාල වාක්‍ය වර්තමාන කාල වාක්‍ය ගන්න පුළුවන්. ඒතර ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් තියෙනවා. මහා වැස්සෙන් පසු ඉතින් පස්සේ වෙන සිද්ධිනේ. පිරිගියේ වඩා හොඳයි ඉතින්. මෙතන පුතේ ඉමාස්ට කිව්වේ පළවෙනි එක හරි කිව්වා. එක ලකුණයි. ඔව්. දෙවෙනි එකේ පුතේ උක්තාකයට සම්බන්ධ තුන්වෙනි එකේ ගැටලුවක් තියෙන. ඒතර ඉමාස්ට වෙන ලකුණු ගන්න විදිය නැහැ. එක ලකුණම තමයි. ඊළඟට කවුරු හරි කෙනෙක් ඉතින් වැඩේ පටන් ගන්නවා. ඒකනේ වැඩේ තියෙන්නේ. අබ්මාන්ගේ මහවැස්සට පසු පොළව තෙත් වී මඩවලවල් ඇති වී විනාශ වුනි. sorry අදීසගේ. අදීසට මම ලකුණු 5යි දුන්නේ නේද? 6ක් කිව්වා කියන්නේ. 6ම දුන්නා. 6ක් දුන්නා සර්. හරි. අදීසේ ගැටලුවක් නැහැ. 6ම දෙන්න පුළුවන් අපව. මිනුකගේ පරිසර භූමිය මඩ වී තිබුණි. ඇලදොල ගංගා ප්‍රශ්න තිබුණා. ජලයෙන් පිරී තිබුණි. සර් ඇහෙන්නේ නැහැ. මිනුකට ලකුණු 5ක් දෙන්න පුළුවන්. මෙතන ගංගා කියන ගැටලුව තමයි මිනුක තියෙන්නේ. සංඥකේ වෙනුෂි පළවෙනි කාරේ කිව්වා සර්. ඇහෙන්නේ නැහැ සර්. ඉරෝෂයාගේ මොකක් හරි වාහන තිබෙඩ බලන්න. පුංචි ළමයි ගලා යන වතුරේ අලංකාර කඩදාසිවරු සාදා යවති. බෑ. පළවෙනි වාක්‍ය විතරයි වෙනසි මම ලකුණු 2යි නේද දුන්නේ යාට. 4ක් දුන්නා සර්.
මේකට සර් හතරක් නෑ අර ඕකට ඉරෝෂ් මයික් එක ඔෆ් කරලා දාන්නකො පුතේ මොකද්ද ඔය පච පච ගාන කෑ ගහන්නේ ඕකට ලකුණු දෙකයි නේද සර් මේකට දෙකයි පුතේ මොකද දන්නවද මේ දෙවෙනි වාක්‍ය පුංචි ළමයි ගලා යන වතුරේ මහ වැස්සට පසු පරදාස ආදා යවති කැදලිස කුරුණන් කැම සොයා එහිමේ පියාඹයි අවසාන වාක්‍යයේ බෑ පුංචි ළමයි ගලා යන වතුරෙහි අලංකාර කඩදාසි බෝට්ටු සාදා යවති ලකුණු 3ක් දෙන්නම් පුතේ පොඩි සම්බන්ධයක් මදි දෙවෙනි වාක්‍යයේ හා සර් ඊනකට මෙතන මම ලකුණු දුන්නේ නෑනේ කාටද මේ සෙව්මිනට ඉරිෂ නන්ද පුතේ පොඩ නිශ්ශබ්දව අහගෙන ඉන්නකෝ මහවැස්සට පසු මුළු පරිසරයම නිහඬ වේ නිවස වටා ඇති මිදුල පුරා ජලය පිරී ඇත පාර දෙපස ඇති කාණු පුරා ජලය ගලා බසී ලකුණු 5ක් විතර දෙන්නම් පුතේ අවසාන වාක්‍ය පොඩ්ඩක් ආපහු මහවැස්සට කියන කාරණේ පොඩ්ඩක් සම්බන්ධ කරන්න ඕනේ සෙවින ඉතල ලකුණු දුන්නේ නෑනේ මම දුමිදු මහවැස්සට පසු පොළොව මඩ වතුරින් පිරී ගියේ මැලවි තිබුණු මේක ලකුණු 6ම දුන්නනේ ගැටලුවක් තිබුණේ චමත් මහවැස්සෙන් පසු මුළු පරිසරයේම අමුතු වෙනසක් ඇති වෙන මිදුළු වතුරෙන් පිරී එම වතුර ගලා බසුණු දැක ගැනීමට හැක හරි ගස් කොළන් නව ජීවියක් ලැබී ලස්සනට දිස් වෙති අවසාන වාක්‍ය වැරදි පුතේ ලකුණු ඉස්සෙල්ලා මන් දුන්නේ 2යිනේ චමත් ලකුණු 4ක් දෙනවා අභිමාන් මේක නෙවෙයි කිව්වනේ උදේ ඖෂධීට ඉතිරියයි ගස් කොළන් නව ප්‍රාණයක් ලබන්නේ මහවැස්සෙන් පසුය මහවැස්සෙන් පසු මුළු පරිසරයම ආලෝකවත් කරයි. එතන පොඩි ගැටලුවක් තියෙනවා පුතේ. ආලෝකවත් වෙයි. එහෙම වෙන්න ඕන. එතකොට ලකුණු 4ක් දෙන්න පුළුවන් ඖෂධයට. අසිකලා මේක නෙවෙයිනේ. වැස්සට පසු මිදුලේ ජලයේ පිරී තිබුණි. වැස්සට පසු අකුණු ගැසුවේය. වැස්සකට පසු කුරුල්ලන් කෑ ගැසුවේ ඒක බෑ පළවෙනි වාක්‍යයට එක ලකුණක් දෙන්නම් දෙවෙනි එකට ලකුණු දෙන්න බෑ හසිකලාට එක ලකුණයි කේශානි කළු වලාකුළු වැරදි පුතේ ලයන පළවෙනි ලයන දන්තජ කළු වැරදි අකුරු දෙකම වැරදි කතා කරලා වෙන්නේ නැහැ පළවෙනි වාක්‍ය ගලාගිය ජලය නිසා පහළ ලයන මුරුදුජ ගම්බිම් වල වගාබිම් යට වේ කලකුණයි මහවැස්සට පසු පාරේ වලවල් ලයන මුරුදුජ වල ජලය පිරීම නිසා මාර්ග විනාශ වේ. තුල ලකුණු 2යි පුතේ. දෙවෙනි වාක්‍යයටයි තුන්වෙනි වාක්‍යයට ලකුණු 2යි දෙන්න වෙන්නේ කේශානට. කේශානගෙන් මගේ අරනේ නේ. නෙත්මි මහවැස්සට පසු ඇලදොල ගංගා මේ නෙත්මිත් ගංගා සංඥකේ දා ගන්නවා. පිරිතිරි ගියේය මහවැස්සට පසු ගස්වැල් පෙරලී තිබේ කෝපුතේ තිබේ. සර් යන්න පුතේ. මගේ අපේ ෆෝන් එකේ බැටරි බැස්සලා තියෙන්නේ. මොකද්ද මට කරන්න කියන්නේ? උන්වහන්සේගේ සුවපත්භාවය සඳහා බෝධ්‍යාංග ධර්ම 7ක් ඇතුළත් කොට පුළුවන් තරම් සම්බන්ධ වෙන්න පස්සේ වීඩියෝ එකකින් බලන්න. ගස්වැල් පුතේ මයික් එක ඔෆ් කරමු. ගස්වැල් පෙරලී තිබේ කුඹුරු ජලයෙන් වට වී ගොවියන්ගේ භෝග විනාශ වේ. පුතේ දෙවෙනි එකේ හිතක් නැහැ. පළවෙනි එකේ ගංගා සංඥකේ නැහැ. මහවැස්සට කියලා එක දිගටම පටන් ගන්න තියෙනවා. ඔන්න ඔය වැරදි තුනෙන්ද ලකුණු 6න් 3ක් අඩු වෙනවා. නෙත්මිට ලකුණු 3ක් දෙන්න පුළුවන්. සසඳි මහවැස්සට පසු ඇලදොල
පිරී ඉතිරී යයි. කුඹුරු ජලයෙන් වට වී ගොවියන්ගේ ගොවිතැන් විනාශ වේ. ගස්වැල් නව ප්‍රාණයක් ලබන්නේ මහ වැස්සෙන් පසවය. ලකුණු 5ක් දෙන්න පුළුවන්. අකුරු නම් අදා ගන්න සසඳී ඔයිටදී අකුරු ලස්සන ලියන්න ඕනේ. ඉනුක කළු වලාකුළු වලට සැඟවී ගිය හිරු නැවත දිස්සූයේ මහා වැස්ට පසුවයි. වැස්සට වෙනෝනේ. නිස්කලංක පරිසරයේ සිසිල් සුළඟක් හමා ගියේද තද වැස්සෙන් අනතුරුවයි. ගස්වල රැඳුණු පිනිබිඳු සෙමෙන් බිමට ඇද හැලුනි. සෙමි. මෙතන අල්ලා යන්න නෑ නේ පුතේ. මොකක් ඉන්නවද? ඉන්නවනම් පුතේ මෙතන අල්ලා යන්නත් සෙමින් කියලා අල්ලා යන්නත් තිබුණොත් ලකුණු 5ක් තියෙනවා. එහෙනම් ලකුණු 5යි පුතේ වැස්සට වැස්ට කියලා දෙලා තියෙනවා. නැත්නම් වාක්‍ය ටික හරි. 5යි. මලීෂා මහ වැස්සකට පසු ඇලදොල ගංගා මේ ඇයි පුතේ මේ හැමෝම මේ ගංගා බිඳුවකට සංකේතයක් දාන්නේ? රසුන් නිශ්ශබ්දව අහගෙන ඉන්න පුතේ තාම යාගේ හම්බුනේ නැහැ. පිරිතිරි ගියේය. මේ සංඥකේ දාගන්න එපා පුතේ. මේක දැන් කීප වතාවක් කිව්වා. පාරේ වලවල් අයන් මුරුදු ජවල වතුර පිරී පාරට ගස් කඩා වැටී තිබුණේය. මිනිසුන්ගේ වගා බිම් වැස්සෙන් විනාශ විය. දෙකක් අඩු වෙනවා මේ මලීෂා ලකුණු 4යි. ඉතින් දසුන්ගේ මහ වැස්සට පසු මිදුලේ ජලය බොර පැහැයට හැරුණි නයන්න මුරුදුජ. මොකද පුතේ හැරුණිද හැරෙතිද? හැරුණිනේ. මහ වැස්සට පසු ඇලදොල ගංගාද පිරිතිරියයි. මහා වැස්සට පසු ගංගා ඇලද බොර පැහැයට ලක්විය. අවසාන වාක්‍ය බෑ පුතේ එක දිගට වගේ ලියලා ලකුණු 4යි පළවෙනි දෙකට එකෙන් මේ එක දිගට එක විදිහට ලියපු හින්දා පුතේ එක ලකුණක් අඩු වෙනවා. එතන ඇල කියද්දි ලෑන මුරුදුජත් නැහැ. පළවෙනි එකෙත් මේ හැරුණි කියද්දි ගැටලුවකුත් තියෙනවා. ලකුණු 2යි මට දෙන්න වෙන්නේ. අසුන්ට මතීස නෑ කිව්වනේ මතීසගේ. මේ අනිත් එක. කවිස්කෘති මම මේක කොහොමද පුතේ කියවන්නේ? මේක ඉතින් කියවන්න බෑනේ කැලි නෑ දෙපැත්තේ. මහා වැස්සට පසු මිදුල වතුරෙන් පිරී තිබුණේ. වැසි වතුර ලැබුණු ගස්වලට නවපණක් ලැබුණාසේ පෙන්නේ. මෙතන පෙන්නුනේ කියද්දී දෙවෙනි නයන දන්තජ පුතේ. උක්ෂාන් මහා වැස්සට පසු ගස්වල අතු පාරට කඩා වැටී තිබුණේ. ලකුණු 5යි. අංශ මේක නම් කියවන්න බෑ පුතේ. සර් මාතෘකාවක් කාල දෙකකින් ලියන්න පුළුවන්ද? එහෙම බෑ. හැබැයි මෙතන මාතෘකාව මම නැවත හිතලා ආයෙත් මං ගිහිල්ලා අතීත කාලේ නැතුව වර්තමාන කාල වාක්‍යයට දුන්නේ මහ වැස්සට පසු. එතනින් පස්සේ වෙච්ච දේවල් ටිකනේ. අතීත කාල වාක්‍ය ටික වඩා හොඳයි පුතේ. හැබැයි මහ වැස්සට පසු එතනින් පස්සේ වෙච්ච දෙයක් ඉන්න වර්තමාන එකම රචනාව කාල දෙකකින් ලියන්න පුළුවන්ද? එපා මං ගියා. ඒක කාලෙකින් ලියන්න. හරි අර මේ මාතෘකාවත් එක්ක මට හරියට කාලයක් ගලප ගන්න බැරි හින්දා මම මේ ලකුණු දීගෙන මේ ලකුණු සද්දනේ මයික් එක ඔෆ් කරමු පුතේ. තිනුෂිගේ මහ වැස්සට පසු ගංගා සංඥකයක් එන්නේ ඇලදොල දියකඩ ජලයෙන් පිරී යයි. හිරුගේ කිරණින් මුළු පරිසරයෙන් ප්‍රබෝධවත් වෙයි. ගහකොළ මත රැඳුණු දිය බිඳු සුළඟට වැටේ. ලකුණු 5ක් දෙන්න. පළවෙනි එකේ සංඥකයේ ගැටලු තියෙනවා. ඔනිත මහ වැස්සට පසු පරිසරය නිහඬ බවක් ඇති වෙයි. ගෙදර මිදුල මඩ වී වතුර පිරී තිබෙන්නේ බෑ. පාර දෙපස කානුව ජලය ගලා බසින්නේ බෑ. පළවෙනි වාක්‍ය විතරයි ලකුණු 2යි. චලිඳු මහ වැස්සකට පසු අවට පරිසරයේ අදුරු සංඥකේ නෑ. ස්වභාවයක් ගනි. තවද ගෙඹි පැටවුන්ගේ නාදයේ ගීතයක්සේ ඇසෙති. ගෙඹි පැටවුන්ගේ නාදයේ ඇසෙයි වෙන්න ඕනේ. මිදුල ගංගාවක් මෙන් වතුර ගලා බසී. පළවෙනි එකයි තුන්වෙනි එකයි විතරයි හරි. ශබ්ද වෙමු කට්ටිය.
චරණ දෙකේ රචනාව ආපහු මගේ අරුණා. කිට්ටුවම ඇත්තනේ චරණ දෙකේ. හරි මේක තමයි. මහා වැස්සට පසු අවට පරිසරයේ අතර අඳුරු තියෙන පුතේ සංඥකයක් නැහැ. අවසාන වාක්‍යයත් හරි දෙවෙනි එකේ පුතේ ගැඹි පැටියුන්ගේ කතාව තිබුණේ. එන ලකුණු 3යි මට දෙන්න වෙන්නේ. අඳුරු කියද්දී සංඥකයක් දාගන්න. මුල් එකයි තුන්වෙනි එකයි හරි ලකුණු 3යි. සදීසා මහා වැස්සට පසු මිදුලේ සෑමතැනම තිබූ වලවල් බොරදියෙන් පිරී තිබුණි. වලවල් අයන් මුර්ධජ මලානික වී තිබූ ගස්වලට වැස්සෙන් පසු ප්‍රාණයක් ලැබුණාසේ දිස්වි අඳුරු වී තිබූ අහස වැසි නිමාව පසු දීප්තිමත් විය. ලකුණු 5යි. මේක කිව්වනේ. පළවෙනි එක විතරයි ලකුණු 2යි තිබුණේ. සිතුම් නිම්සර මේ කලින් එක. තිසුනි මහා වැස්සට පසු ගස්වල අතු පාරට කඩන් වැටෙයි. වැස්සට පසු නිවාසය යට වී තිබුණි. මේක නම් ගැටලුවක් අර දෙකටම ලියන එක. වැස්සෙන් පසු වගා කටයුතු හානි වලා තිබුණා එක බෑ. පළවෙනි වාක්‍ය දෙක විතරයි ලකුණු 3ක් දෙන්න. ගැළපීම මදි ටිකක්. සිතුම් නිමිසලගේ තියෙනවා පුතේ කොහොමද මම මේ කියවන්නේ? මහා වැස්සෙන් පසු ගංගා දැව්පිරි කියව ගන්න තත්ත්වයක් බෑ පුතේ. තව ආපහු රචනාවක් දාන්න ඉතින්. මහා වැස්සකට පසු හංසම් පොලොවක් එතන මුර්ධජ වෙන්න ඕනි. අපිට දැකගත මන්න ඉතුරු කැලේ පේන්නේ වගාවද සරු වී තිබෙන අපි සතුරු වෙනවා බෑ. ගස්කොළ වලි වැහි වැටේ බෑ. මන්ද පළවෙනි එක මට ලකුණු දෙන්න බෑ පුතේ. පළවෙනි එකේදී මට පේන්නේ දීලා දින විදිහට නම් ලකුණු දෙන්න බෑ. තියෙනවා. නෑ කලින් අනිත් එක. හංස ඉන්නවනම් කියවන්න පළවෙනි වාක්‍යය. ජලය අපගේ පිරිසුදු මේ ජලය ගැන රචනාවනේ සානිකාගේ. අමීදු මහා වැස්ස අන්ත ගැන පළවෙනි වාක්‍යය. මහා වැස්සකට පසු තෙත් පොළොව අපට දැකගත හැකිය. එක ලකුණයි පොළොව කියදින් අරද්දලානේ. මහා වැස්සට පසු පොළොව මඩවී මිදුලේ වතුර පිරී තිබුණි. කාණු දෙකේ ගලා යන ජලයේ බොර පැහැයක්ගෙන තිබුණි. අඳුරු පැහැයගෙන තිබුණු අහස ක්‍රමයෙන් නිල් පැහැවී තිබුණි. මට එකම රටාවක් වගේ ගෙන තිබුණි වගේ අදහසක් මට දැනෙනවා මේ අමිදු. එහෙනම් ලකුණු 5ක් දෙන්න නැත්තම් හොඳයි. මහා වැස්සෙන් පසු පරිසර භූමිය මඩවි මේක කිව්වනේ. ලකුණු 5ක් දකොත් දුන්නානේ මේකට මිනුකට. අවුසා දිනිසි මේ මිහින්තලයේ එක අනිත් එකක් වෙන එකක්. හිමායාගේ අහස ගොරවමින් අකුණු හඬ ගැසූ හඬ නතර වී ගොස් පරිසරයේ නිස්කලංක විය. පුතේ මෙහෙමයි අර හිතේ මාතෘකාව තියලා ලියන්න එපා. කෙලින්ම අහවසට පසු කිලම් පටන් ගන්න. තද සුළඟට මේ අත වැනුණු නයන දෙක මාරු වෙන්න ඕනේ. ගස්සල් මහන්සි නිවා ගන්නාක් මෙන් නිසල්මන් විය. පාරවල් වැසී යන තරමට ධාරානිපාත වැස්සක් ඇදහැල්ලි. ඒ මොකද්ද? ඇදහැල්ල ඉවරයිනේ. ත්‍රේ වාක්‍ය වැරදි. පළවෙනි එකට එක ලකුණක් දෙන්න. දෙවෙනි එකට පුතේ මේ අකුරු දෙක මාරු කරපු ඉඳන් මට වට ලකුණු දෙන්න විදිහක් නැහැ. තුන්වෙනි එක කොහොමද ගැලපෙන්නේ? ලකුණු 1යි. අභිමාන මහ වැස්සට පසු මුළු පරිසරයේ ජලයෙන් පිරී වැවක්සේ දිස්වේ. ගංගා බොරදියෙන් පිරී පිටාර ගලයි. කුඹුරු ජලයෙන් යට වී ගොවියන්ගේ භෝග විනාශ වේ. පුළුවන් ලකුණු 6ව දෙන්න පුළුවන්.
මිනදී මහා වැස්සෙන් පසු ගංගා ඔන්න ගංගා සංඥකේ වැරදි පිටාර ගලා ගියේය. ඉන්පසුව පසුවද පඩුවද මන්දා තියෙන්නේ. බරහිර අහසේ අලංකාර දෙදුන්නක් පාය තිබුණි. මොකෝ වෙලා තියෙන්නේ? නිකන් කම්මැලි වෙලියද මිනදී. ගස්වල අතු කඩා වැටි මාර්ගය අවහිර විය. අන්න මේ කම්මැලි කමෙන් ලියන්න බෑ පුතේ. පළවෙනි එකයි තුන්වෙනි එකයි හරි. ලකුණු දෙකයි එකෙත් අකුරු දෙකක් වැරදි. සදනේ මහා වැස්සෙන් පසු ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර තිබුණි. ගොවින්ගේ නිල්ල ගැසුණු නයන මුරුදුජ ගොයම් ජලයට යට වී විනාශ වී ගියේ. ඇලදොල ගංගා සංඥකේ වැරදි. ජලින් පිරිත්‍රි ගියේ. තුල ලකුණු 4යි සදනෙට. අංශ කිව්වනේ එක ලකුණයි කියලා නේද? සිතුමි මහා වැස්සෙන් පසු මාදුටු පරිසරයේ ගස් කොළන් වලින් බර වී පොළව තෙත් වී තිබුණි. පුතේ මාදුටු කතාවක් එකතු කරන්නේ. මහා වැස්සක් සමගා සුළඟ නිසා ගස් කඩා වැටී තිබුණි. වැස්සෙන් පසු ආ ඉර එළිය නිසා අලංකාර දේ දුන්න නිසා බෑ ගන්න බෑ. පළවෙනි එකයි දෙවෙනි එකයි එතනත් මාදුටු කියන කතාවත් ඉවත් කරගමු. ලකුණු 3ක් දෙන්න. මහා වැස්සකට පසු පරිසරයේ පුරා සිසිලසක් දැනෙමින් ගස්වල නව පණක් ලැබුණාසේ පෙන්වයි. නයන මෘදුජ මිදුළු පුරා ගලා ගිය දිය පහරක් නිසා බිම වලවල් හැරී තිබුණි. ලයන මෘදුජ වෙන්න ඕනි මෙතන. ලකුණු 4යි. විනුල් මහා වැස්සට පසු ගංගා පිරි වලවල් පිරී ගොස් තිබුණු නයන මෘදුජ වලවල් ලයන මෘදුජ ලකුණු නැහැ. මහා වැස්සට පසු ළමයි හිරුද මන්දා නැ දරුද මන්දා ඔරුනේ ඔරු පාකර යවති මහා මාර්ගයේ ගස් කඩා වැටි තිබුණි. නයන මෘදුජ දෙවෙනි එකයි තුන්වෙනි එක විතරයි ලකුණු 4යි ලකුණක් අඩු වෙනවා. අතන නයන මෘදුජට මහා වැස්සට කියලා දිගටම පටන් ගත්තොත් තව ලකුණක් අඩු වෙනවා. ලකුණු 2යි විනුලට. මහා වැස්සෙන් පසු ගංගා හෙළදොල ගංගා දොළ වැව් පිරි උතුරයි. මහා වැස්සට පසු පරිසරය ඉතා අන්ධකාර බවක් වන්දන පේන්නේ නැහැ පුතේ. ඉතින් අගක් පේන්නේ නැහැ. වනසීපාව ඇලදොල හොඳයි. ඉතින් මොකද්ද මම කොහොමද ලකුණු දෙන්නේ පුතේ? මට අග කෑලි මොකක්වත් පේන්නේ නැහැ. ඉතින් දාමකෝ පුතේ අනේ පැහැදිලිව පුතේ ගහලා. ශානිකා මහා වැස්සෙන් පසු ගස් කඩා වැටි මාර්ගය අවහිර තිබුණි. ගංගා බොරදියෙන් පිරී පිටාර ගැලුවේය. මිදුල පුරා ගලා ගිය දිය දහර නිස බිම වලවල් නිසා බිම වලවල් ලයන මෘදුජ ලකුණු 4යි. හරි මම හිතනවා රචනා ටික හැමෝගෙම දාපු ඔක්කොම කිව්වා කියලා. සර් මගේ රුකාගේ එක්ක ඔනායගේ රචනාව දාලා තිබුණේ නැහැ කියවන්න. රුකාගේ එක්ක මන් දැම්ම සර්